ආයිබෝන් ළමයි අපි පසුගිය පාඩම් වලින් සාකච්ඡා කළා තනි භාණ්ඩයක ලාභ සමච්ඡේදන විග්‍රහය පිළිබඳව. එතකොට දැන් ඔබට පුළුවන් එක භාණ්ඩයක් විතරක් නිෂ්පාදනය කරලා විකුණනවා නම් සමච්ඡේදන ලක්ෂ්‍ය ගණනය කරන්න, ඉලක්ක ලාභයක් සඳහා අවශ්‍ය විකුණුම් ඒකක වටිනාකම ගණනය කරන්න, ඒ වගේම සුරක්ෂිත ආන්තිකය ගණනය කරන්න යනාදී වශයෙන් විවිධ ගණනය කිරීම අපි තනි භාණ්ඩයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. right. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ආයතනයක් භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය කරලා විකුණනවා නම්. මෙතනදී අපි කියනවා ප්‍රමිත විකුණුම් මිශ්‍රණයක් යටතේ. ප්‍රමිත විකුණුම් මිශ්‍රණයක් යටතේ. ප්‍රමිත විකුණුම් මිශ්‍රණයක් යටතේ ආයතනයක් භාණ්ඩ කිහිපයක් එකකට වඩා වැඩියෙන් නිෂ්පාදනය කරලා විකුණනවා නම් නැත්නම් භාණ්ඩ එකකට වඩා වැඩි ප්‍රමාණයක් විකුණනවා නම් ඒ අවස්ථාවේදී කොහොමද සමච්ඡේදන විග්‍රහය අපි සාකච්ඡා කරන්නේ නැත්නම් ඒ සමච්ඡේදන විග්‍රහය සිද්ධ කරන්නේ කොහොමද කියන එක තමයි අද අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ. right. එතකොට තනි භාණ්ඩයක ලාභ සමච්ඡේදන විග්‍රහයට වඩා භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය කරන අවස්ථාවකදී ලාභ සමච්ඡේදන විග්‍රහය සංකීර්ණයි ටිකක්. නමුත් ඒක පුංචි දෙයක්. හරියට තේරුම් ගත්තොත් කරගන්න ලේසි වැඩක්. right. හොඳයි. එතකොට මේ භාණ්ඩ දෙකක් හෝ කිහිපයක් විකුණන අවස්ථාවකදී ලාභ සමච්ඡේදන විග්‍රහය තමයි අපි හඳුන්වන්නේ බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහය කියලා. බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහය. භාණ්ඩ එකකට වඩා වැඩි සංයුතියක් විකුණන අවස්ථාවකදී ඒ වෙලාවේදී ලාභ සමච්ඡේදන විග්‍රහය අපි සාකච්ඡා කරනවා බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහය. multi product break even analysis කියලා. හොඳයි. දැන් මේකේ සමීකරණ කීපයක් තියෙනවා හෑන්ඩ් අවුට් එකේ පුංචි වෙනස්කම් කීපයක් මේක හරියට හදාගන්න සමහර වෙලාවට ටියුට් එකේ මෙතන print වෙච්ච ඒ වගේ පොඩි අඩුපාඩු තියෙනවා. මේ අඩු කිරීම කියලා තියෙන තැන ඇත්තටම බෙදීම කියලා එන්න ඕනේ. ඒකේ 32 පේන්නේ නැහැ මුද්‍රණයේදී. බොහෝ ටියුට් වල එහෙම ඇති. ඒක හදා ගන්න ඕනේ. මම දැන් කිව්වොත් ඒක ආරම්භයේදීම ඔබ ටියුට් එක බලලා ටියුට් එකේ ඒක නිවැරදිව මුද්‍රණය වෙලා නැත්තම් හැමෝම යන්න පිටු අංක 8ට ටියුට් එකේ බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහය කියලා තියෙනවා. ඒකේ පළවෙනි සමීකරණේ හරි ගැටලුවක් නැහැ. දෙක හරි. තුන්වෙනි සමීකරණේ තියෙනවා පුතා බලන්න අදාළ භාණ්ඩේ මුළු විකුණුම් බෙදීම සමස්ත විකුණුම් වැඩි කිරීම BEP රුපියල්. ඒ කියන්නේ එතන අඩු කිරීම වගේ පේන්නේ. ඒක බෙදීම අදාළ භාණ්ඩේ විකුණුම් මිල. බෙදීම අදාළ භාණ්ඩේ විකුණුම් මිල. හෝ කියලා තියෙනවා ඒ සමීකරණෙත් ඒ වගේමයි බෙදීම අදාළ භාණ්ඩේ විකුණුම් මිල. එතන අඩු කිරීමේ ලකුණ විතරයි පේන්නේ 32 පේන්නේ නැහැ. බෙදීම අදාළ භාණ්ඩේ විකුණුම් මිල. ඒ වගේම පිටු අංක 9ට ගියාම ඉලක්ක ලාභයක් සඳහා එක් එක් භාණ්ඩේ විකිණිත යුතු ඒකක ඉලක්ක ලාභය සඳහා එක් එක් භාණ්ඩ විකුණුම අදාළ භාණ්ඩේ මුළු විකුණුම් බෙදීම සමස්ත විකුණුම් වැඩි කිරීම ඉලක්ක ලාභයක් සඳහා අවශ්‍ය මුළු විකුණුම් බෙදීම අදාළ භාණ්ඩේ මුළු විකුණුම්. එතනත් අඩු කිරීම විතරයි වගේ පේන්නේ 32ක් තියෙනවා අදාළ භාණ්ඩේ විකුණුම් මිල. හෝ අදාළ භාණ්ඩේ බරිත විකුණුම් බෙදීම මුළු බරිත විකුණුම් වැඩි කිරීම ඉලක්ක ලාභයක් සඳහා අවශ්‍ය මුළු විකුණුම් බෙදීම අදාළ භාණ්ඩේ විකුණුම් මිල. ඒක අඩු කිරීම නෙමෙයි. ඒක බෙදීම අදාළ භාණ්ඩේ විකුණුම් මිල. right. ඔන්න ඔය කාරණා ටිකත් අපි ටියුට් එකේ හරි ගස්ස ගන්න. අපි කතා කරද්දිනුත් ඒක නැවත බලමු. හොඳයි. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ නම් ආයතනය තනි භාණ්ඩයකට වඩා විකුණන අවස්ථාවකදී කොහොමද ලාභ සමච්ඡේදන විග්‍රහය කරන්නේ? right. එහෙනම් පොතේ ලියා ගන්න පුතා මාතෘකාවක් බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහය. බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහය. right.
අපි ලාභ සමච්ඡේදන විග්‍රහයේදී කරපු උපකල්පන කිහිපයක් තියෙනවා. මේ ලාභ සමච්ඡේදන විග්‍රහය කරන්නේ උපකල්පන කිහිපයක් මත රඳා පැවතිලා නේද? අපි ටික ටියුට් එක දීලා තියෙනවා නේ. මොනවද ඒ උපකල්පන? සලකා බලන ධාරිතාවය තුල මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. සලකා බලන ධාරිතාවය තුල ඒකකයක විචල්්‍ය පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. සලකා බලන ධාරිතාවය තුල ඒකකයක විකුණුම් මිල වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවරව තියෙනවා. නේද? සියලු පිරිවැය ස්ථාවර අවිචල් ලෙස වර්ග කරන්න පුළුවන්. තොගාගේ කරන්නේ විචල්්‍ය නිෂ්පාදන පිරිවැයට. ඔන්න වගේ උපකල්පන කළා. දැන් බහු නිෂ්පාදන එනකොට අපි තව දෙයක් කියන මොකක්ද? තව දෙයක් කියන මොකක්ද? ප්‍රමත විකුණුම් මිශ්‍රණයක් පවතිනවා කියලා. ඒ කියන්නේ විකුණුම් මිශ්‍රණය නොවෙනස්ව පවතින බව. right. ලියන්න මෙහෙම. ඔබ ලියාගත බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහය කියලා. ඒ අර්ථ ලියන්න මෙහෙම. ලාභ සමච්ඡේදන විග්‍රහයේදී ලාභ සමච්ඡේදන විග්‍රහයේදී බලපවත්වන ලද උපකල්පන වලට අමතරව බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහයේදී 6699 ඇතුළේ ලියා ගන්න. අර within inverted comma දාගන්න. බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහයේදී විකුණුම් මිශ්‍රණය නොවෙනස්ව පවතින බව උපකල්පනය කෙරේ. right. එච්චරයි. හරි. ඊට පස්සේ ලියා ගන්න බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහයේදී භාවිතාවන සමීකරණ right. හොඳයි. දැන් අපි සමීකරණ ටික දීලා තියෙනවා ටියුට් එකේ. අපි අර බෙදීම වෙන්න ඕනේ අඩු කිරීම බෙදීම තියෙන තැන් ටිකත් මම හදලා පෙන්නුවා. දැන් අපි බලමු මේ ලාභ පරිමා විග්‍රහය බහු නිෂ්පාදන තියෙන අවස්ථාව කොහොමද වෙන්නේ කියලා පුතා. දැන් මෙහෙමයි. අපි හිතමු ආයතනයක් නිෂ්පාදනය කළ විකුණනවා භාණ්ඩ දෙකක්. A හා B කියලා. භාණ්ඩ දෙකක් තියෙනවා. නේද? භාණ්ඩ දෙකක් තියෙනවා. එතකොට අයවැයගත ඒකක අපි නිකන් ගමුකෝ. අයවැයගත ඒකක මුකුත් ලියන්න ඕනේ නැහැ නිකන් ගමු. මේකෙන් 2000යි මේකෙන් 3000යි. right. ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය අපි හිතමු 50000යි. මම නිකන් ගත්තේ උදාහරණයට ගාන හදන්න යන්නේ නැහැ. දැන් ඔන්න පොදු ස්ථාවර පිරිවැයක් තියෙනවා. ස්ථාවර පිරිවැය පොදුයි භාණ්ඩ දෙකටම පොදුවේ ධර්ම ස්ථාවර පිරිවැය තියෙන 50000යි. ඒ පොදු ස්ථාවර පිරිවැයට භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කරනවා A හා B කියලා. නිෂ්පාදනය කළ විකුණුම. අයවැයගත විකුණුම ඒකක A වලින් 2000යි B වලින් 3000යි. දැන් අපෙන් බ්‍රේක් ඊවන් පොයින්ට් එක හෙව්වොත් අපිට එන ප්‍රශ්නේ මොකද්ද? මේ වගේ වෙලාවට. නේද? මේ වගේ වෙලාවට අපිට එන ප්‍රශ්නේ මොකද්ද? දැන් ඉස්සෙල්ලා වගේ BP කියන එක හොයන්න ස්ථාවර පිරිවැය බෙදීම දායකය. එහෙම ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. ඇයි? ස්ථාවර පිරිවැය නම් හරි 50000 තමයි. දායකය කියලා ඇහුවාම මේ දෙකේ වෙනස්නේ. මේකේ විකුණුම් මිලක් වෙනම තියෙනවා.
මේකේ විචල්්‍ය පිරිවැයක් වෙනම තියෙනවා. අපි හිතමු මේකේ 100යි මේකේ 50යි. විචල්්‍ය පිරිවැය මේකේ 60යි මේකේ 30යි. ඔහොම තියනවා කියලා හිතන්න. නේ 30යි මේකේ 40යි විචල්්‍ය පිරිවැය. ඔහොම තියනවා කියලා හිතන්න. දැන් බෑනේ මේ 10 කියලා දාන්නේ මොකද්ද? එකක් නෙවෙයි භාණ්ඩ දෙකක් තියෙනවා. පොදු ස්ථාවර පිරිවැය තියෙනවා. පොදු ස්ථාවර පිරිවැයකට භාණ්ඩ එකකට වඩා නිෂ්පාදනය කරනවා. right. එහෙමනම් ඒ වෙලාවට අපිට එනවා ප්‍රශ්නයක්. නේද? ඒ වෙලාවට අපිට එනවා ප්‍රශ්නයක්. අපි බලමු. එහෙනම් මේ වෙලාවට අපි නිකන් උදාහරණයක් ගමුකෝ. නේද? භාණ්ඩ දෙකක් තියෙනවා A B. විකුණුම් මේකක 2400යි A වලින් B වලින් 800යි. විකුණුම් මිල A වල 50යි B වල 100යි. ඒකක විචල්්‍ය පිරිවැය A වල 30යි B වල 80යි. අපි හිතමු ස්ථාවර පිරිවැය රුපියල් 40000යි කියලා. ස්ථාවර පිරිවැය රුපියල් 40000යි. දැන් මේ පොදුවේ දරන්නේ ස්ථාවර පිරිවැය. Aට වෙනම Bට වෙනම නැහැ. නේද? භාණ්ඩ දෙකක් තියෙනවා. ඒ භාණ්ඩ දෙකට අදාළව මුළු ස්ථාවර පිරිවැය 40000යි. දැන් කවුරු හරි ඇහුවොත් අපෙන් බ්‍රේක් even point එක BP කීයද කියලා ඇහුවොත් අපිට ස්ථාවර පිරිවැය බෙදීම දායකයෙක් කියපු ගමන් අපි පොඩි ප්‍රශ්නයකට වැටෙනවා. ඇයි? ස්ථාවර පිරිවැය නම් හරි. දායකයෙ මොකේද ගන්නෙ? දෙකට වෙන වෙනම දායකයෙ තියෙන්නේ නේ. නේ? අපි ගණනය කරලා බැලුවොත් ඕනනම් ඒකක දායකයෙ කියලා කියන්නේ විකුණුම් මිල වලින් විචල්්‍ය පිරිවැය 50න් 30ක් අඩු කරාම 20යි. ඒ වල දායකයෙ B වලත් ඒකක දායකයෙ 20යි. right. නේද? හරි. දැන් අපිට මේ දායකයෙ 20යි කියලා අරගෙන බෙදන්න බෑ. නේ? දෙකේම 20 ආවා කියලා 20න් බෙදලා ගන්න බෑ. නේ? බෑ කියලා තේරෙයි අපි පස්සට ගියාම. මේක මේ මාර වැඩේ උනේ නිකන් හිතලා ගත්ත සංඛ්‍යා ටික උනත් දායකයෙ දෙකෙන් 20ක් ආවේ කියලා හිතන්න එපා හැම එකෙම එහෙම වෙනවා කියලා. ඒ ආවත් මේක වැරදි හරියන්නේ නැහැ. right? හරියන්නේ නැහැ. එහෙනම් භාණ්ඩ දෙකක් තියෙනකොට මෙහෙම නිකන් කරන්න බෑ වැඩේ. නේද? right. එහෙනම් අපි බලමු නිෂ්පාදන දෙකක් තියෙනකොට යන process එක. හරි. පුංචි උදාහරණයක් ලියාගෙන මේ උදාහරණයෙන් මේ ටියුට් එකේ තියෙන පිටු අංක 8 සහ 9 තියෙන සමීකරණ ටික ඔක්කොම ප්‍රැක්ටිස් කරමු ලස්සනට. right? හොඳටම ප්‍රැක්ටිස් කරමු. right. මේ ගානත් අපි දාගමු. නේද? මේ ගානත් දාගමු. ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. ආයතනයක් මේ ගාන පොතේ ලියා ගමු අපි. ආයතනයක් A හා B යනුවෙන් භාණ්ඩ දෙකක් නිපදවන අතර A හා B යනුවෙන් භාණ්ඩ දෙකක් නිපදවන අතර ජනවාරි මාසයේ සඳහා පහත තොරතුරු සපයා ඇත. ජනවාරි මාසයේ සඳහා පහත් තොරතුරු සපයා ඇත කියලා දාගන්න. භාණ්ඩය A B විකුණුම් මේකක ගණන A වල 2400යි B වල 800යි. විකුණුම් මිල A වල 50යි B වල 100යි. ඒකකයක විචල්්‍ය පිරිවැය 30යි 80යි. දායකය දාගන්න ඕනේ. ඒක මම ගණනය කරගත්ත ගන්න. ඒකකයක විචල්්‍ය පිරිවැය 30යි 80යි. right. ඊට පස්සේ ලියන්න මාසික ස්ථාවර පිරිවැය රුපියල් 40000කි. රුපියල් 40000කි. right. මාසික ස්ථාවර පිරිවැය රුපියල් 40000කි. right. මම එකින් එක එක ස්ටෙප් එකට යනවා. ඒතර පොතේ ලස්සනට පිටු 6ක් 7ක් ලියවෙයි ඈ. ඒක මොකුත් හිතන්න එපා. පිටු 6ක් 7ක් ලියවෙයි. හැබැයි බහු නිෂ්පාදන කියන එක හොඳටම තේරෙයි මේක ඉවර වෙද්දී. right. මම එකින් එක ප්‍රශ්නෙට යනවා. right. ප්‍රශ්නේ ලියනවා උත්තරේ හදනවා. ප්‍රශ්නේ ලියනවා උත්තරේ හදනවා. එහෙම යන්නේ ඈ. එකවර ප්‍රශ්න ටික ලියාගෙන හදාගෙන යන්න ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ලියනවා උත්තරේ හදනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්නකො. දැන් අපි මේ ලස්සන කතන්දරයක් වගේ මේක කරන්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්නකො. පළවෙනි ප්‍රශ්නේ තමයි පුතා ලියා ගන්න එක් භාණ්ඩයේ ලාභ පරිමා අනුපාතය ගණනය කරන්න. right. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? එක් භාණ්ඩයේ ලාභ පරිමා අනුපාතය ගණනය කරන්න. right. ලාභ පරිමා අනුපාතය සමානයි
දැන් අපි හදනවා. ලාභ පරිමාණුපාත සමානයි දායකයේ බෙදීම විකුණුම් මිල. ඒක අපි කරපු දෙන්නේ. එක් එක් භාණ්ඩේනේ හැවි. ඔන්න A ගේ ඔන්න B ගේ. A ගේ දායකය කීයද? ප්‍රතිශතයක් විතර ගන්න ඕනින්ද 100ෙන් වැඩි කරනවා. A ගේ දායකයේ පුතා 20යි B ගේ දායකයේ 20යි. right. A ගේ දායකයේ 20යි A ගේ විකුණුම් මිල 50යි. වැඩි කරනවා 100ෙන් ප්‍රතිශතයක් විදිහට ගන්න. එතකොට ආර උත්තරේ 140යි කියලා. A ගේ ලාභ පරිමාණුපාතය කීයද පුතා? 140යි. යනවා B ට. B ගේ දායකයේ 20යි. විකුණුම් මිල කීයද? 100යි. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඔයාලට ලැබෙනවා 120යි කියලා. 120යි. 120යි කියලා ලැබෙනවා. හරි? දැන් ඔන්න ලාභ පරිමාණුපාතය A ගේ 40යි B ගේ 20යි. භාණ්ඩ දෙකේ ලාභ පරිමාණුපාතය එකිනෙකට වෙනස් විදිහේ ආවේ. right. හොඳයි. අපි දැන් එකිනෙක ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට යන්නේ නේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි පුතා පළවෙනියට එක් එක් භාණ්ඩේ ලාභ පරිමාණුපාතය හෙව්වා. right. ලියා ගන්නවා දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ලියුවා උත්තර ලියුවා. කතන්දරයක් නේ. එන්න ගොඩක් තියෙනවා දිග කතාව පිටු 6ක් කතා. right. දෙවෙනි ප්‍රශ්නේ. එක් එක් භාණ්ඩේ ලාභ පරිමාණුපාත ගන්න එක දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. සමස්ත ලාභ පරිමාණුපාතය ගණනය කරන්න. සමස්ත ලාභ පරිමාණුපාතය. සමස්ත ලාභ පරිමාණුපාතය. right. සමස්ත ලාභ පරිමාණුපාතය. right. දෙවෙනි ප්‍රශ්නේ තමයි සමස්ත ලාභ පරිමාණුපාතය. right. දැන් එක එක භාණ්ඩේ ලාභ පරිමාණුපාතය අපි හෙව්වා. දැන් දෙක සමස්ත ලාභ පරිමාණ. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ පුතා මෙහෙමයි. අපි පොඩි ටේබල් එකක් ගහ ගන්නවා. දෙවෙනි ප්‍රශ්නෙට ආයෙත් මෙන්න මේක ගහ ගන්න. මෙහෙම එකක් හදා ගන්න. right. right. ඒක ටික ලොකුවට අපි හදාගමු. හරි? මම හැදුවට පස්සේ හදන්න භාණ්ඩය විකුණුම් ඒකක විකුණුම් මිල ඒකකයක විචල්්‍ය පිරිවැය ඒකක දායකය මුළු විකුණුම් මුළු දායකය. ඔන්න ටේබල් එක හදා ගන්න පුතා. හරි. ටේබල් එකේ තෝර තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. භාණ්ඩයේ මුළු මේක විකුණුම් ඒකක විකුණුම් මිල ඒකේ විචල්්‍ය පිරිවැය ඒකකයක දායකය මුළු විකුණුම් මුළු දායකය. right. මේක මම පුරව ගන්නවා. right. මම මේකම පුරව ගන්නවා. ඒක ලේසියි එතකොට. දැන් මුළු විකුණුම් ගන්නෙ කොහොමද? මුළු විකුණුම් ගන්නෙ කොහොමද? ඒ වල මුළු විකුණුම් ගන්නෙ කොහොමද? මෙතන මුළු විකුණුම් රුපියල් නේ. මුළු දායක රුපියල් කියලා දාතේ. මුළු විකුණුම් ගන්න පුතා මුළු විකුණුම්. right. 2400 වැඩි කරන්න විකුණුම් මිලේ. ඒතර ඒ වල මුළු විකුණුම් 2400 විකුණුම් මිල 50යි 1,20,000යි. මුළු විකුණුම වෙනවා 1,20,000යි. නේද? B වල විකුණුම් මේක 800යි විකුණුම් මිල 100යි 80000යි. right. මුළු දායකයේ විකුණුම් මේකක් ගන්න වැඩි කරන්න ඒකක දායකයෙන්. මෙතන 2400 වැඩි කරන්න 20. 48000යි. මෙතන ඒකක් ගන්න 800යි ඒකක දායකයේ 20යි. එතකොට එනවා 16000යි. දැන් පුතා මෙන්න මෙතන එකතු කරලා ගන්න
භාණ්ඩ දෙකේම විකුණුම් වල එකතුව. භාණ්ඩ දෙකේම විකුණුම් වල එකතුව ලක්ෂ 2යි. right? භාණ්ඩ දෙකේම සහභාග වල එකතුව කීයද 64000යි. එකතු කරලා ගන්න. right. හරි 64000. හරිනේ ඒක ප්‍රශ්නයක් නෑ නේද? මුළු විකුණුම් ගත්තා භාණ්ඩ දෙකේම මුළු දාය ගත්තා භාණ්ඩ දෙකේම. right. දැන් ඔන්න සමීකරණ ලියනවා. මොකක්ද මං අහුවේ ප්‍රශ්නේ? සමස්ත ලාභ පරිමාණ අනුපාතය. සමස්ත ලාභ පරිමාණ අනුපාතය. කොහොමද පුතා සමස්ත ලාභ පරිමාණ අනුපාතය ගණනය කරන්නේ? සමස්ත සහභාගය බෙදීම සමස්ත විකුණුම් වැඩි කිරීම 100. මේ බලන්නකෝ. සමස්ත සහභාගය මේ භාණ්ඩ දෙකේම එකතුව 64000යි. සමස්ත විකුණුම් භාණ්ඩ දෙකේම විකුණුම් වල එකතුව ලක්ෂ 2යි. වැඩි කරන්න 100. මේක වාට සුළු කරාම එයි 132ක් කියලා. මේක සුළු කරාම එයි 132ක් කියලා. right. සමස්ත ලාභ පරිමාණ අනුපාතය 132යි. right. එහෙනම් ඔන්න පළවෙනියට හැදුවා මොකද්ද? සමස්ත ලාභ පරිමාණ අනුපාතය කියලා. මේකම හොයන්න තවත් ක්‍රමයක් තියෙනවා පුතා. මම ඒකත් කියාගෙන යන එක හොඳයි. right. සමස්ත ලාභ පරිමාණ අනුපාතය. මොකද මම ටියුට් එකේ දීලා තියෙනවා සමීකරණ දෙකක්. බලන්නකෝ. සමස්ත ලාභ පරිමාණ අනුපාතය සමානයි සමස්ත සහභාගී වීම සමස්ත විකුණුම්. හරිම සරලයි 64000 බෙදීම ලක්ෂ 2 132යි. ඔන්න දැන් දෙවෙනි සමීකරණ ඉගෙන ගත්තා. සමස්ත ලාභ පරිමාණ අනුපාතය. මේකම හොයන්න තව ක්‍රමයක් තියෙනවා පුතා. ඒක තමයි. එහෙම නැත්නම් මේක හොයන්න මෙහෙම. හෝ මේ වෙලාවට ප්‍රශ්නෙට කොහමද මුහුණ දෙන්නේ කියලා. right. ඔයා දකිනවා දැන් ටියුට් එකේ තියෙනවා සමස්ත ලාභ පරිමාණ අනුපාතය සමානයි. ඒකත් අපි ඉගෙන ගන්න ඕනේ. සමස්ත ලාභ පරිමාණ අනුපාතය සමානයි. වචනේ පොඩ්ඩක් වෙනස් කරනවා මේ සමස්ත සහභාගී වෙනුවට මම ලියනවා බරිත සහභාගී කියලා. බරිත සහභාගය. බෙදීම බරිත විකුණුම්. වැඩි කිරීම 100. දැන් මම පොඩි දෙයක් පෙන්වන්න යනවා කලබල වෙන්න එපා. right? චූටි දෙයක් පෙන්වනවා මෙතන ඒක තේරුම් ගන්න. මේ බලන්න පුතා. දැන් මේ විකුණුම් මේකකවල right? මේ විකුණුම් මේකකවල A සහ B අතර දැන් 2400ට 800 නේ තියෙන්නේ. 2400ට 800 තියෙන්නේ. දැන් ඔයාලට පේනවා දැන් මේ සංඛ්‍යා රටා කියන ඒවා සංඛ්‍යාවල සම්බන්ධතා කියන ඒවා චූටක් පේන්න ඕනේ. දැන් අපිට දුන්නොත් මේක විකුණුම් අනුපාතය බොහොම සරල කරලා දැන් දඩම එක තමයි මොකද්ද පුතා 2400ට 800. දැන් ඔයා දන්නවනේ මේකේ මේ 2400 සහ 800 කියන එකේ පොඩිම අනුපාතයට ගත්තොත් ලස්සන අනුපාතයට නේ ඔයාලට පේනවනේ මේ දෙකේ එකතුව 3200යි 3200 මේක 2400ක්. ඒ කියන්නේ මේක 800ක්. 800ෙන් බෙදනවනේ 2400. එතකොට 3යිනේ. 3ට 1යි. මොකක්ද ඒ කරේ? මේ මෙතන පේනවනේ මේ අතර අනුපාතය 2400ට 800 කියනක ඕනනම් තව පොඩි කරද හැකි අග දෙකේම කපමු 24ට 8. ඒ කිව්වත් හරිනේ අනුපාතය 2400ට 800 කිව්වත් 24ට 8 කිව්වත් අනුපාතය සරලයිනේ. ඉතින් 8 කියන එක 8 ඒවා 1යි 8 ඒවා 3යි. 3ට 1 කියලා ගත හැනේ පුතා. මේ අතර අනුපාතය සරලම අනුපාතය මොකද්ද? සරලම අනුපාතය මොකද්ද? 3ට 1. 3ට 1. නේද? සරලම අනුපාතය 3ට 1. නේද? 3ට 1. එහෙම නැත්නම් මේ අපිට කියන්න පුළුවන් මේ ප්‍රතිශතයක් විදිහටත් පෙන්න දෙයක් ඕන මේක. 3යි 1යි 4යි. 4න් 3ක් A නේ.
දැන් මුළු විකුණුම් 3200ක් වෙනකොට ඒකෙන් 2400ක් පුතා Aනේ 800ක් B සරලම අනුපාතයට ගත්තොත් මේක කීයද 3ට 1 කියලා අනුපාතය 3ට 1 ඒ කියන්නේ 4න් 3ක් A 4න් 1ක් B ප්‍රතිශතයක් විදිහට කියනවනේ 4න් 3ක් කියන්නේ 175යි 4න් 1ක් කියන්නේ 125යි එහෙමත් සරල කරන්න පුළුවන් නේ ඒ විදිහට සරල කරන්න පුළුවන් රයිට් ඔක්කොම පැත්තක දාලා අපි මේක ගමුකෝ දැන් සරලම අනුපාතය 3ට 1 අනුපාතය සරල කළා එතකොට පුතා මෙන්න දැන් මම ලියනවා භාණ්ඩය AB මෙතන නෙමෙයි ලියන්න පුතා මේකට යටින් ලියන්න AB හරි දැන් බරිතය කියලා ගත්තොත් බරිතය ගත්තොත් පුතා 3ට 1නේ බරිතේ 3ට 1 බරිතේ 3ට 1 මේ 3ට 1නේ මම ගන්නවා මේක බරිත විකුණුම් කියලා එකක් ඔන්න බරිත විකුණුම් පොඩි දෙයක් බරිත විකුණුම් කියන්නේ පුතා මම පොඩි දෙයක් ගත්තා බරිත විකුණුම් කියලා එකක් බරිත විකුණුම් කියන්නේ මොකද්ද බරිත විකුණුම් කියලා කියන්නේ මේ විකුණුම් මිල තියෙනවනේ ඒ වල විකුණුම් මිල කීයද 50යි 50 වැඩි කරනවා 3ෙන් විකුණුම් මිල වැඩි කරා බරිතයෙන් බරිතය 3යිනේ විකුණුම් මිල 50යි එහෙනම් 150යි B වල විකුණුම් මිල 100යිනේ බරිතය 1යිනේ මේ 1යිනේ බරිතය 100 වැඩි කරනවා 1ෙන් 100යි ඒකට අපි කියනවා බරිත විකුණුම් කියලා ඒ වගේම ගන්නවා අපි බරිත සහභාගී කියලා එකක් බරිත සහභාගී කියලා එකක් කොහොමද ඒක ගන්න? ඒක ගන්න මෙහෙමයි පුතා. දැන් මේකේ මේ සහභාගී කීයද? A වල සහභාගී කීයද? 20යි. බරිතේ කීයද? 3යි. සහභාගී වැඩි කරා බරිතේ. 20 වරක් 3 60යි. B වල සහභාගී කීයද? ඒකෙත් 20ම තමයි. 20යි. බරිතේ කීයද? බරිතේ 1යි. බරිතේ 1යි. එහෙනම් 20 වැඩි කරා එකෙන් 20යි. දැන් අපි මෙන්න මේක එකතුවට කියනවා මේ බරිත විකුණුම් වල එකතුවට කියනවා මුළු බරිත විකුණුම් මේකට කියනවා මුළු බරිත සහභාගී 80යි මුළු බරිත සහභාගී දැන් මේකේ මුළු බරිත සහභාගී 80යි ඔන්න මුළු බරිත සහභාගී මුළු බරිත විකුණුම් මුළු බරිත සහභාගී 80යි මුළු බරිත විකුණුම් කියේ 250යි වැඩි කරන 100 සමස්ත ලාභ පරිමාණ අනුපාතය හොයන්න පුළුවන් අනිත් විදිහ. ඒත් ඔයාලට එන උත්තරේ පුතා 132යි කියලා. රයිට්. මම කියන්නේ දැන් මේ කතන්දරයක්. මේක ලස්සනට කතන්දරය වගේ ගියාම මේ බහු නිෂ්පාදන ලාභ සමච්ඡේද විග්‍රහය කියන්නේ හරිම සරල දෙයක් බවට පත් වෙනවා. නේද? ඔයාලට දැන් මොනවා හරි තේරුම් නැත්තම් කියන්න. අපේ chat එකට දාන්න මේ WhatsApp chat එකට පස්සේ දාන්න. එතකොට මම බලන්නම් ඇයි තේරුම් නැති කියලා. right? හරි. දැන් එහෙනම් ඔන්න සමස්ත ලාභ පරිමාණුපාතය අපි ආකාර දෙකකටම ගණනය කරා. දෙකෙන්ම එකම උත්තරය මේ 132. මම හිතනවා දැන් ඒක හොඳට පුළුවන් කියලා පුතාට. නේද? අපි ඔන්න හෙව්වා පළවෙනියටම සමස්ත ලාභ පරිමාණුපාතය. ඔයාගේ ටියුට් එකේ අරගෙන බැලුවොත් ටියුට් එකේ අරන් බලන්න. ටියුට් එකේ පළවෙනි සමීකරණය පිටුවංක 8 සමස්ත ලාභ පරිමාණුපාතය ඔන්න ඒක තමයි කතා කළේ. බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහය පළවෙනි සමීකරණය. දැන් ඔන්න සමස්ත ලාභ පරිමාණුපාතය හොයන්න පුළුවන්. ඒක ක්‍රම දෙකකටම හෙව්වා අපි. right. දැන් හොඳයිනේ. සමස්ත ලාභ පරිමාණුපාතය දන්නවා. right. අපි දැන් යමු ඊගාවට right. නාලු ෂීට් එකට එනවා. right. ඊට පස්සේ අපි බලමු ඊළඟට තව ප්‍රශ්නයක් ලියා ගන්න. තුන්වෙනි ප්‍රශ්න පුතා. තුන්වෙනි ප්‍රශ්නේ.
තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න මෙහෙම. සමච්ඡේදන ලක්ෂයේදී මුළු විකුණුම් වටිනාකම ගණනය කරන්න. සමච්ඡේදන ලක්ෂයේදී මුළු විකුණුම් වටිනාකම ගණනය කරන්න. දැන් break even point එකේදී total sales value එක කීයද? සමච්ඡේද ලක්ෂයේදී මුළු විකුණුම් වටිනාකම ගණනය කරන්න. ඒක හොයන්නේ මෙහෙමයි පුතා. අපි ලියා ගන්න සමීකරණය. ස්ථාවර පිරිවැය මුළු ස්ථාවර පිරිවැය බෙදීම සමස්ත ලාභ පරිමාණුපාතය. සමස්ත ලාභ පරිමාණුපාතය. සමච්ඡේදන ලක්ෂයේදී විකුණු වටිනාකම. සමච්ඡේදන ලක්ෂයේදී විකුණු වටිනාකම. මම මේ කතා කරන සමීකරණ අංක 2 ටියුට් එකේ. break even point එක රුපියල්. මුළු ස්ථාවර පිරිවැය බෙදීම සමස්ත ලාභ පරිමාණුපාතය. හරි එහෙනම් ඉතින් මේකේ අපිට ගාව තියෙනවනේ. නේ ගාන දැන් ලියාගත්ත පොතේ ඈ. මුළු ස්ථාවර පිරිවැය කීයද 40000යි. මුළු ස්ථාවර පිරිවැය 40000. සමස්ත ලාභ පරිමාණුපාතය කීයද? 132යි. 132යි. අපිට අර සුළු කරන්න පහසුවට ලියා ගන්න 0.32 කියලා. 132 කියන එක 32 බෙදීම 100 කියලා ලියනවට වඩා නැත්නම් 32යි ප්‍රතිශතය ලියනට වඩා 0.32 කියලා ලියාගත්තාම ලේසි අපිට සුළු කරන්න නේද පුතා? right. බලන්නකෝ 40000 අපි දින් අන්න එනවා රුපියල් 1,25,000යි. right. රුපියල් 1,25,000යි. රුපියල් 1,25,000යි. හොඳයි නේද? අන්න break even point එක. සමච්ඡේදන ලක්ෂයේදී මුළු විකුණුම් කීයද? 1,25,000යි. ඒ කියන්නේ ආයතනය රුපියල් 1,25,000ක විකුණුම් කරද්දී ආයතනයේ ලාභත් නැහැ පාඩුත් නැහැ. නේද? හරි. එහෙනම් break even point එකේ මුළු විකුණුම් ඒ කියන්නේ භාණ්ඩ දෙකෙන්ම විකුණන වටිනාකම කීයද? 1,25,000යි. හරි. දැන් ඒකත් හරි. හරිම සරලව ගියානේ. දැනෙන්නේ නැතුවම ගියා 3ක්. break even point එක හෙව්වා හරි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි සමස්ත ලාභ පරිමාණුපාතය ගණනය කරා ක්‍රම දෙකකටම. ඒකත් එච්චරම ප්‍රශ්නයක් නැහැ තේරුණා. ඊළඟට අපි එක් භාණ්ඩේ ලාභ පරිමාණුපාතය ගණනය කළා. ඒක ඉතින් කොහොමද දෙයක් නැහැ. ඒක එච්චරම දෙයක් ඇත්තෙම නැහැ. right. දැන් ඊගාවට අපි යනවා කොතනටද? හතරවෙනි ප්‍රශ්නෙට. ලියා ගන්න හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ මම කියනවා මෙහෙම ලියා ගන්න කියලා. හතරවෙනි ප්‍රශ්නේ මම කියනවා මෙහෙම ලියා ගන්න කියලා. ලියා ගන්න. සමච්ඡේදන ලක්ෂයේදී එක් භාණ්ඩයෙන් විකිණිය යුතු ඒකක ගණනය කරන්න. සමච්ඡේදන ලක්ෂයේදී එක් භාණ්ඩයෙන් විකිණිය යුතු ඒකක ගණනය කරන්න. ආයෙ ප්‍රශ්නේ කියව ගන්න. සමච්ඡේදන ලක්ෂයේදී එක් භාණ්ඩයෙන් විකිණිය යුතු ඒකක ගණනය කරන්න. right. දැන් break even point එකේදී එක් භාණ්ඩේ විකුණන්න ඕනේ ඒකක් කොහොමද? ඒක කොහොමද ගණනය කරන්නේ? අපි දාගමු. දැන් මුළු විකුණු වටිනාකම නම් හෙව්වා. අපිට ඕනේ මේ break even point එකේදී එක් භාණ්ඩේ විකිණිය යුතු ඒකක. හරි. අපි ඉස්සෙල්ලා බලමු එහෙම. සමච්ඡේදන ලක්ෂයේදී ඒ භාණ්ඩයෙන් විකිණිය යුතු ඒකක. යුතු ඒකක. හරි. ඒක හොයන්නේ මෙහෙමයි පුතා. සමස්ත විකුණුම් ඒවල මුළු විකුණුම් මේ බලන්න. සමස්ත විකුණුම් කීයද? ලක්ෂ 2යි. ඔක්කොම විකුණන්නේ ලක්ෂ 2යි.
ලක්ෂ 2ක් විකුණද්දී ඒ වලින් කොච්චරක් විකුණනවද? ලක්ෂ 2 ඇතුලේ ඒ වල කීයක් තියෙනවද? 1,20,000ක් තියෙනවා. ඒ වල 1,20,000ක් තියෙනවා. ලක්ෂ 2ක් විකුණද්දී ඒ වල තියෙනවා 1,20,000ක්. එහෙනම් BP රුපියල් වලදී කීයක් තියෙන්න ඕනද? එහෙනම් බ්‍රේක් ඉවන් පොයින්ට් එක කීයද? 1,25,000. එහෙනම් 1,25,000 ඇතුලේ කීයක් තියෙන්න ඕනද? right. මේ එන්නේ මොකද්ද දැන්? විකුණිතු ඒකකනේ හොයන්න ඕනේ. දැන් මේ බලන්නකො මේකේ ලස්සනට පේන හැටි. දැන් ඔක්කොම ලක්ෂ 2ක් විකුණද්දී ඒ වලින් 1,20,000යි. එහෙනම් බ්‍රේක් ඉවන් වෙන්න ඔක්කොම ලක්ෂ 2ක් විකුණන්න ඕනේ නැහැ. 1,25,000යිනේ විකුණන්න ඕනේ. එහෙනම් 1,20,000 බෙදීම ලක්ෂ 2 වැඩි කිරීම 1,25,000 කියන්නේ පුතා සමච්ඡේදන ලක්ෂයේදී ඒ වලින් අවශ්‍ය වෙන විකුණුම් වටිනාකම මේ ඇවිල්ලා තියෙන්නේ. මේක බෙදුවා නම් ඒ වල විකුණුම් මිලෙන් අපිට එනවා ඒ වලින් විකුණන්න ඕනේ එකක් ගන්න. ඒ වල විකුණුම් මිල කීයද? නේ? ඒ වල විකුණුම් මිල කීයද? විකුණුම් මිල 50යි. බෙදන්න එහෙනම් 50න්. ඒ වල විකුණුම් මිල 50යි. 50න් බෙදනවා. ඒ වල විකුණුම් මිල 50යි. 50න් බෙදන්න. right. නේද? රුපියල් ලක්ෂ 2ක් ඔක්කොම විකුණනකොට 1,20,000ක් ඒ වලින් තියෙන්නේ. එහෙනම් බ්‍රේක් ඉවන් පොයින්ට් එක 1,25,000 දී ඒ වලින් කොච්චර විකුණුම් වටිනාකමක් ඕනද කියන එක තමයි මේ වරහන ඇතුලේ ඉන්නේ. ඒක බෙදුවොත් ඒ වල විකුණුම් මිලෙන් සමච්ඡේදන ලක්ෂයේදී ඒ භාණ්ඩෙන් විකිණිතු ඒකක ගණන ගණනය කරගන්න පුළුවන්. right. එහෙනම් සුළු කරලා බලන්න. ඔබට ලැබෙන උත්තරේ ඒකක 1500යි කියලා. සමච්ඡේදන ලක්ෂයේදී ඒ භාණ්ඩෙන් විකිණිතු ඒකක 1500යි. right. දැන් ඒ වල විතරක් හොයලා මදිනේ පුතා මේකේ ප්‍රශ්නෙන් ඇහුවේ එක් භාණ්ඩෙ විකිණිතු ඒකකනේ. අපි එහෙනම් ඊළඟ එකත් හදමු. සමච්ඡේදන ලක්ෂයේදී B භාණ්ඩෙන් විකිණිතු ඒකක එහෙනම් ඒක හොයන්නේ කොහමද? ඉස්සෙල්ලා වගේමයි. B වල මුළු විකුණුම්. බෙදීම සමස්ත විකුණුම්. වැඩි කිරීම BP රුපියල්. බෙදීම B භාණ්ඩේ විකුණුම් මිල. B භාණ්ඩේ විකුණුම් මිල. සමස්ත විකුණුම් කීයද? සමස්ත විකුණුම් ලක්ෂ 2යි. ඒ වෙලාවේ B භාණ්ඩේ විකුණුම් කීයද මේ? B භාණ්ඩේ මුළු විකුණුම් 80000යි. සමස්ත විකුණුම් ලක්ෂ 2කින් පුතා B භාණ්ඩේ තියෙන 80000ක්. බ්‍රේක් ඉවන් වෙන්න කීයක්ද ඕනේ? 1,25,000යි. right. දැන් මේ වරහන ඇතුලේ ඉන්නේ පුතා සමච්ඡේදන ලක්ෂයේදී B භාණ්ඩේ විකුණුම් වටිනාකම එන්නේ. විකුණුම් වටිනාකම එනවා. B භාණ්ඩේ විකුණන ඔක්කොම රුපියල් ගාන. ඒක B භාණ්ඩේ විකුණුම් මිල රුපියල් 100යි නේ. මේ B භාණ්ඩේ විකුණුම් මිල රුපියල් 100යි. ඒකෙන් බෙදනවා. නේද? B භාණ්ඩේ විකුණුම් මිලෙන් බෙදන්න. B භාණ්ඩේ විකුණුම් මිලෙන් බෙදුවා නම් ඔබට ලැබෙනවා විකුණුම් ඒකක ගණන. B භාණ්ඩේ විකුණුම් මිලෙන් බෙදුවාම විකුණුම් ඒකක ගණන එනවා. පන්සිය ඒකක 500. right. දැන් අපූර්ව දෙයක් පේන්න ඕනේ මේකෙදි.
මොකක්ද ඒ අපූර්ව දේ? මොකක්ද ඒ අපූර්ව දේ? මේ බලන්න. මෙතන තියෙනවා පුතා ඒකක 1500යි. මෙතන තියෙනවා ඒකක 500යි. මේක 500යි. දැන් මේ අතර සරලම අනුපාතය මොකක්ද? 1500ට 500 කියනකට වඩා සරල කරලා පෙන්වුවත් අනුපාතය. මේ මෙතන 500 එකයි 500 3යිනේ. මෙතන 500 3යි මෙතන 500 එකයි. 3ට එක නේද? අනුපාතය. සරලම අනුපාතය. 1500ට 500 කියන 3ට එකනේ. හරිනේ පුතා මේ. A හා B අතර තියෙන ඕන අනුපාතය මොකද්ද? 3ට එක. නේ 2400ට 800 කියන අනුපාතයට තමයි වික්කේ. එහෙනම් මෙන්න විකුණු මිශ්‍රණයේ 3ට එක. ඒක වෙනස් වෙලා නැහැ පුතා. 3ට එක තමයි විකුණු මිශ්‍රණයේ තිබි ස්ටෑන්ඩඩ් සේල්ස් මික්ස් එක. නේද? ප්‍රමත විකුණු මිශ්‍රණයේ තිබේ 3ට එක. බ්‍රේක් ඉවන් පොයින්ට් එකෙත් ඒක තියෙනවා මේ. 3ට එක තියෙනවා 1500ට 500. දැක්කා නේද? දැක්කා නේද? රයිට්. තව පුංචි වැඩක් තියෙනවා මෙතන. මේකම හොයන්න පුළුවන් තව ක්‍රමයකුත් තිබ්බා පුතා. මේකම හොයන්න පුළුවන් තව ක්‍රමයක් තිබ්බා. මම ඒක ඒ භාණ්ඩයට හදලා පෙන්නන්න. දැන් ඔය මං අහපු ප්‍රශ්නෙම ඔයාලට හොයන්න තිබුණා නම් මෙහෙම. සමච්ඡේදන ලක්ෂයේදී ඒ භාණ්ඩයෙන් විකිණිය යුතු ඒකක. ඕකම හදන්න තිබ්බ තව විකල්ප සමීකරණයක තිබ්බා පුතා. මේ විකල්ප සමීකරණයක් තිබ්බා. මම ඒක දීලා තියෙනවා. සමීකරණ අංක 3 හෝ කියලා දීලා තියෙනවා. ඒක අදාළ භාණ්ඩේ මුළු බරිත විකුණුම් කියලා වෙන්න ඕනේ. right? ඒක මෙහෙම ලියා ගන්නවා අපි. දැන් ඒ භාණ්ඩේ බරිත විකුණුම්. ඒ භාණ්ඩේ බරිත විකුණුම්. බෙදීම මුළු බරිත විකුණුම්. අර බරිත කතාවකින් ගියේ මුළු බරිත විකුණුම්. වැඩි කිරීම BP රුපියල්. බෙදීම ඒ වල විකුණුම් මිල. ඒ වල විකුණුම් මිල. දැන් බලන්නකෝ පුතා. මුළු බරිත විකුණුම් කීයද? මේ මෙහෙම ගියේ. මේක තියෙනවනේ පොතේද? නේ. මේක පොතේ තියෙනවා. මුළු බරිත විකුණුම් කීයද? 250යි. මුළු බරිත විකුණුම් 250යි. ඒ වල බරිත විකුණුම් ඒ වල බරිත විකුණුම් 150යි. ඒ වල බරිත විකුණුම් 150යි. බ්‍රේක් ඉවන් එකේදී සේල් එක කීයද? ඒක 125000යි. ඒ භාණ්ඩ විකුණු මිල 50යි. මෙතන බෙදීම 50. ඒක ටියුට් එක මම කිව්වා හදාගන්න කියලා බෙදීම අදාළ භාණ්ඩ විකුණු මිල. right. එහෙනම් බලන්න ඒත් සුළු කළා මොකක්ද දෙන්නේ කියලා. ආ 1500යි කියලා එනවා. එකම උත්තරේ එනවා. ඒකක 1500යි. මේන්නේ. ඒකම ආවනේ 1500. එහෙමත් හොයන්න තිබ්බා. නේද? විකල්ප සමීකරණය. ඒ භාණ්ඩේ බරිත විකුණුම් බෙදීම මුළු බරිත විකුණුම් වැඩි කිරීම BP රුපියල්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතන මේකේ ඒ වල මුළු විකුණුම් බෙදීම සමස්ත විකුණුම් වැඩි කිරීම BP රුපියල්. නේ? බෙදීම ඒ වල විකුණුම් මිල. ඉතින් ඒකම තමයි. මෙතන ඒ භාණ්ඩේ බරිත විකුණුම් බෙදීම මුළු බරිත විකුණුම් වැඩි කිරීම BP රුපියල්. බෙදීම ඒ භාණ්ඩේ විකුණුම් මිල. ඒ උත්තරේ වෙනවා. ඒකත් හදාගන්න ඉතින් නිකන් ඉන්න එකනේ නේ. ඒකත් හදාගන්න. ඒ විදිහටත් හොයන්න තිබුණා. දැන් ඉතින් ඔළුව මේ විකාර කරගන්න එපා. මහා ගුඩු සමීකරණ මේවා විභාගෙට දෙනවද? මතක තියාගන්න වෙයිද? මතක හිටිනව පුතාව. මේවා නිකම්ම මතක හිටිනව ඇත්තටම. මේවා මේ මතක තියාගන්න දෙයක් නැහැ. නේ? ඔළුව නිදහස් කරගෙන කලමනාකරන ගිණුම් කරණේ හා මූල්‍ය කියන විෂයට හිත යොමු කරපුවාම එනවා. මැනේජ්මන්ට් ඇකවුන්ටිං වල හිත යොමු කරාම එනවා පුතා මේකට. නේ? right. හොඳම දේ හිත මෙතනට යොමු කරන එක පුතා. right. ඊළඟට. හරි.
අපි යනවා ඊළඟ ප්‍රශ්නේ ලියන්න දැන්. right? දැන් අපේ ප්‍රශ්න ලියනවා ඊළඟ ප්‍රශ්නේ. දැන් රෝමන් 5 වෙන්න ඇති මං හිතන්නේ. 5ද? ඔව්නේ. 5. රෝමන් 5. ලියාගෙන ප්‍රශ්නයයි උත්තරයයි නේ. රෝමන් 5. කතන්දරයන්නේ අපි කරන්නේ. කතන්දරේ ලස්සනට ඉවර කරගන්න ඕනේ. ලියන්න මෙහෙම 5. සමච්ඡේදන ලක්ෂයේදී එක් භාණ්ඩයෙන් විකිණිය යුතු වටිනාකම එක් භාණ්ඩයෙන් විකිණිය යුතු විකුණු වටිනාකම. දැන් ඉතින් ඒක නම් මෙහෙම හදන්න පුළුවන්. දැන් සමීකරණෙත් මම දීලා තියෙනවා. ඒක නම් මෙහෙමත් පුළුවන්. මේව නිකන් පොඩි ටේබල් එකක් හදමුකෝ. භාණ්ඩය A B BP වලදී විකිණිය යුතු ඒකක. දැන් ඒක හදාගත්තන පුතා දැනටමත් අපි හදලා ඉවරනේ අර කලින් ප්‍රශ්නේ හැදුවේ ඒකනේ. මේක 1500යි මේක 500යි කියලා ආවනේ. බ්‍රේක් ඉවන් එකේදී එක් භාණ්ඩේ විකුණන්න ඕන ඒකක ගණන මේක ආවනේ පුතා මේ. මේ ඇවිල්ලානේ තියෙන්නේ. 1500යි B වලින් 500යි නේ. ඒක ඇවිල්ලා තියෙනවනේ. විකුණුත් ඒක ගණන ඇවිල්ලා තියෙනවා. ඉතින් විකුණු වටිනාකම හොයන්න බැරිද එහෙනම්? BP වලදී එක් භාණ්ඩේ විකුණු වටිනාකම දෙක හොයන්න පුළුවන් නේ. මෙතන ඒකක නම් 1500යි විකුණු මිල 50යි නේ මේකේ. 50යි. 1500 වැඩි කරන 50න් 75000යි. මේකේ 500යි පුතා මේකේ විකුණු මිල 100යි 50000යි කීයද 1,25,000 හරි ලස්සනයිනේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක රුපියල් 1,25,000යි පුතා හරිනේ බ්‍රේක් ඉවන් රුපියල් කීයද කියලා බලන්න ගිහලා 1,25,000 හරිනේ ඉතින් එතකොට රුපියල් 75,000ක් ඒ වලින් විකුණුණා B වලින් 50,000යි මාර ලස්සනයිනේ හරි එහෙමත් හොයන්න තිබ්බා සරලව නේ බොහොම සරලව එහෙම හොයන්න තිබ්බා නැත්නම් ඉතින් සමීකරණයෙන් හොයන්න තිබ්බා උදා මේ සමීකරණයට ආදේශ කළා මෙතන විකුණු මිලෙන් බෙදුවේ නැත්නම් ඒක තමයි එන්නේ පුතා මෙතන විකුණු මිලෙන් බෙදුවේ නැත්නම් නේ මේක විකුණු මිලෙන් බෙදන්න නැතුව හිටියා නම් නේ මේක විකුණු මිලෙන් බෙදුවේ නැත්නම් ඒක තමයි එන්නේ සමීකරණ බැලුවොත් නේ මෙතන මම විකුණු මිලෙන් බෙදුවානේ විකිණිය යුතු වටිනාකම මෙතන එහෙමනම් එනවා ඒක 1,00,000 වෙදීම ලක්ෂ 2 වැඩි කිරීම 1,25,000 සමච්ඡේදන ලක්ෂයේ ඒ භාණ්ඩේ විකිණිය යුතු වටිනාකම ඒ වල මුළු විකුණු බෙදීම සමස්ත විකුණු වැඩි කිරීම BP රුපියල් ඔතන ඒ වාට රුපියල් 75,000 කියලා සමීකරණුත් හදන්න තිබ්බා ওই විදිහට නේද ඒ විදිහට B එකත් හදන්න පුළුවන් පුතා B එකත් ඒ වැඩේම තමයි කරන්න වෙන්නේ B එකත් එහෙමම තමයි හදන්න තියෙන්නේ මෙතන විකුණු මිලෙන් බෙදන්න නැතුව හිටියනම් පුතා මේකනේ සමීකරණේ පොතේ බලන්නකො ටියුට් එකේ පිටු අංක 4 තියෙන සමීකරණේ නේ රයිට් ඒක විකුණු මිලෙන් බෙදුවේ නැත්තම් මේකේ වාට ඒ උත්තරේ රුපියල් 50,000 කියලා නේ විකිණිය යුතු වටිනාකම B භාණ්ඩේ විකිණිය යුතු වටිනාකම අපිට එහෙමත් හොයන්න තිබ්බ ඕන සමීකරණයට දාලා එහෙම නැත්නම් ඉතින් අපි බොහොම තේරෙන සාමාන්‍ය දැනීමෙන් අපිට උත්තරේ දී ගන්න පුළුවන් වුණා. මොකද ඒක තමයි අවබෝධය කියන්නේ. නේ? දැන් බ්‍රේක් ඉවන් පොයින්ට් එකේදී එක් භාණ්ඩේ විකුණු මේකක දන්නවනම්
ඒ භාණ්ඩ විකුණුම් මිල වැඩි කළ පුතා හොයන්න පුළුවන් විකුණුම් වටිනාකම නේ බොහොම සරලයි. එතකොට සමීකරණ කටපාඩම් කරගන්න ඕනේද? නේ අවබෝධය ඇති කරගන්න ඕනේ. අවබෝධය ඇති කරගන්න ඕනේ. අවබෝධය ඇති කරගත්තා කියන්නේ නැතිනම් පුතා කටපාඩම් කරන්න එපා. නේද? පුළුවන් තරම් හිතලා මේ තමන්ගේ බුද්ධි මට්ටම උඩට දා ගන්නවා. නේ ඒකට මොලේ කිචි කවන්න ඕනේ අත්‍තරම. නේ දැන් අර මොකුත්ම කරන්න නැතුව ඉඳින් හිතන්න නැතුව ඉඳින් පුතා බ්‍රෑන්ඩ් නිව්ම තියෙනවනේ. නේ එතකොට මොලේ බ්‍රෑන්ඩ් නිව්ම තියෙනවා. ඉතින් ඕක පොඩ්ඩක් පාවිච්චි කරනවා. ටික ටික පාවිච්චි කරනවා. නේ එතකොට ඔළුවට එනවා මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන්. ඉතින් අන්න එහෙම දැනෙන්න ඕනේ. නේද? රයිට්. හොඳයි. දැන් එහෙනම් ඔන්න ප්‍රශ්න 5කටම උත්තර ලියලා ඉවරයි නේ. දැන් ප්‍රශ්න 5කට උත්තර ලියලා ඉවරයි. රයිට්. එහෙනම් අපි යන තව ප්‍රශ්නයක් ලියනවා. තව ප්‍රශ්නයක් ලියනවා. හරි ලියන්න මෙහෙම. ඊළඟ ප්‍රශ්නේ රෝමන් 6. රෝමන් 6. රෝමන් 6 මෙහෙම ලියන්න. මාසයකට රුපියල් 20000ක ලාභයක් අවශ්‍ය වන්නේ නම් මාසයකට රුපියල් 20000ක ලාභයක් අවශ්‍ය වන්නේ නම් මාසයකට රුපියල් 20000ක ලාභයක් අවශ්‍ය වන්නේ නම් මාසෙ රුපියල් 20000ක ලාභයක් අවශ්‍ය වන්නේ නම් අවශ්‍ය විකුණු වටිනාකම දැන් 20000ක ලාභයක් ඕන නම් කොහොමද කොච්චර විකුණන්න ඕනද? රුපියල් 20000ක ලාභයක් ඕනේ නම් ඒක හොයන්න මෙහෙමයි පුතා. right මාසයකට රුපියල් 20000ක ලාභයක් ඉපයීමට අවශ්‍ය විකුණු වටිනාකම අවශ්‍ය විකුණු රුපියල් ඒකට සූත්‍රය පුතා මේකයි මුළු ස්ථාවර පිරිවැය ධන ලාභය බෙදීම සමස්ත ලාභ පරිමා අනුපාතය දැන් මුළු ස්ථාවර පිරිවැය කීයද? 40000යි. අපිට ඕනේ ලාභය කීයද? 20000යි. සමස්ත ලාභ පරිමාණ අනුපාතය කීයද? 32යි. 0.32 නේද? 0.32. right. බලන්න සුළු කළා. රුපියල් 1,87,500යි. රුපියල් 1,87,500යි. මාසයකට රුපියල් 20000ක ලාභයක් උපයන්න අපි කොච්චර විකුණන්න ඕනද පුතා? විකුණන්න ඕන ඔක්කොම වටිනාකම කීයද? රුපියල් 1,87,500යි. රුපියල් 1,87,500ක් විකුණන්න ඕනේ එහෙමනම්. right. right. ඒ ප්‍රශ්නට උත්තරේ හරිනේ. මාසෙකට රුපියල් 20000ක ලාභයක් උපයන්න 1,87,500 විකුණන. හරි. හොඳයි. ෆිට දැන් නේ. එහෙනම් දන්නවා දැන් භාණ්ඩ කීපයක් නිෂ්පාදනය කරනකොට භාණ්ඩ කීපයක් විකුණනකොට අන්න බ්‍රේක් ඉවන් පොයින්ට් එක හොයන්න දන්නවා. දැන් කිසියම් ලාභයක් ඉපීම සඳහා අවශ්‍ය විකුණු වටිනාකම දන්නවා. දැන් මෙහෙමත් ප්‍රශ්නයක් මම අහුවා. තව එකක් ලියා ගන්නවා. ඊළඟ ප්‍රශ්නේ රෝමන් 7 ලියා ගන්නවා. 7 වෙනි ප්‍රශ්නේ රෝමන් 7. මගෙන් අහනවා මෙහෙම.
රුපියල් 20000ක මාසික ලාභයක් ඉපීම සඳහා රුපියල් 20000ක මාසික ලාභයක් ඉපීම සඳහා එක් භාණ්ඩයෙන් විකිණිය යුතු ඒකක ගණනය කරන්න. මේ 6 වෙනි සමීකරණය පිටු අංක 9 තියෙන 6 වෙනි සමීකරණය. මේ 6 වෙනි සමීකරණය. දැන් උන්න හොඳයිනේ. රුපියල් 20000ක මාසික ලාභයක් ඉපීම සඳහා එක් භාණ්ඩයෙන් විකිණිය යුතු ඒකක. කලබල වෙන්න දෙයක් නැහැ, පුංචි දෙයයි තියෙන්නේ. නේද? right. අපි ඉස්සෙල්ලා බලමුකෝ ඒ භාණ්ඩෙන් කොච්චරක් විකුණන්න ඕනද කියලා. රුපියල් 20000ක මාසික ලාභයක් ඉපීමට මාසික ලාභයක් සඳහා ඒ වලින් විකිණිය යුතු ඒකක. ඒ වලින් විකිණිය යුතු ඒකක. ඒ භාණ්ඩේ විකිණිය යුතු ඒකක. ඒක හොයන්න පුළුවන් මෙහෙමයි. right? ඒ වල මුළු විකුණුම් බෙදීම සමස්ත විකුණුම් වැඩි කරන්න ඕනේ රුපියල් 20000ක ලාභයක් සඳහා 20000ක ලාභයක් සඳහා අවශ්‍ය මුළු විකුණුම් ඊට පස්සේ ඉතින් බෙදනවා ඒ භාණ්ඩේ විකුණුම් මිලෙන්. ඔක ටියුට් එකෙත් පොඩ්ඩක් බෙදීම පැහැදිලි නැත්නම් ඒක බෙදීම මේ 32ක් දාගන්න නැත්නම් අඩු කිරීම වගේ පේන්නේ. බෙදීම ඒ වල විකුණුම් මිල. right. දැන් මේ බලන්න. දැන් කීපවතාවක් බැලුවා අපි ඒ වල මුළු විකුණුම් කීයද? මේ ඒ වල මුළු විකුණුම් 120000යි. ඒ වල මුළු විකුණුම් 120000යි. සමස්ත විකුණුම් කීයද? සමස්ත විකුණුම් 200,000යි. රුපියල් 20000ක ලාභයක් සඳහා කොච්චරක් විකුණන්න ඕනද? රුපියල් 20000ක ලාභයක් සඳහා අවශ්‍ය මුළු විකුණුම් කීයද? 187500යි. කලින් ගණනය කළා පුතා දැන්. ඒක බෙදනවා ඒ භාණ්ඩේ විකුණුම් මිලෙන්. ඒ භාණ්ඩේ විකුණුම් මිල පුතා රුපියල් 50යි. right. හදලා බලන්න. දෙදාස් 250යි. ඒකක 2250යි. ඒකක 2250යි. right. දැන් ඒ වල විතරක් හොයලා මදිනේ B වලත් හොයන්න එපා. ඉතින් ඒකත් මං හදලම තිබ්බොත් හොඳයිනේ. නැත්තම් ඊට පස්සේ B වල කොහොමද හොයන්නේ කියලා. right. රුපියල් 20000ක ලාභය ඉපීම සඳහා B වලින් විකිණිය යුතු ඒකක. ඒක කොහොමද පුතා හොයන්නේ? ඉස්සෙල්ලා වගේමයි. නේද? B වල මුළු විකුණුම් බෙදීම මුළු විකුණුම් නැත්නම් සමස්ත විකුණුම් කියන වචනේ දාන එක තමයි ලස්සන. වැඩි කිරීම රුපියල් 20000ක ලාභය සඳහා අවශ්‍ය මුළු විකුණුම් බෙදීම B වල විකුණුම් මිල. බෙදීම B වල විකුණුම් මිල. right. B වල මුළු විකුණුම් කීයද මේ? B වල මුළු විකුණුම් 80000යි පුතා. B වල සමස්ත විකුණුම් 80000යි. සමස්ත විකුණුම් 1,02,යි. රුපියල් 1,02,ක ලාභයක් සඳහා අවශ්‍ය මුළු විකුණුම් කීයද? 1,87,500යි. right. එහෙනම් පුතා ඒක බෙදන්න දැන් B වල විකුණුම් මිලෙන්. B වල විකුණුම් මිල 100යි. right. B වල විකුණුම් මිල 100යි. හොයලා ගන්න බලන්න.
right calculator එකෙන් ගහලා බෙදන්න නේ දැන් ටෙලි නාට්‍ය බලනවා වගේ නෙමෙයි බලන්නේ මේ වාඩි වෙලා ලස්සනට පුටු වල ඉඳගෙන නේද එහෙම බලන්නේ ටිකක් මේක භක්තියෙන් බලන්න ඕනේ මේක බලන්නේ එහෙම නේද පුතා මම හිතනවා ඔයාලා එහෙම බලන්නේ කියලා පන්තියේ ඉන්නව වගේ ලස්සනට බලන්න ඕනේ right අන්න එන පුතා 750යි ඒකක 750යි ඒකක 750යි නේද ඒකක 750යි හරි ෂෝක් නේ හරි ෂෝක් ඇයි රුපියල් 20000ක ලාභයක් උපයද්දී A වලින් 2250යි B වලින් 750යි මට නම් පුතා මරු වැඩක් පේනවා මට මොකද්ද මට පේනවා මේ 750යි මෙතන 1යි මෙතන 3යි මේ බලන්න කොහොන 2250 බෙදන්නකො 750යි 3ක් එයි 750යි මෙතනට කොහොමද 1යි අන්න 3ට 1 අනුපාතය මේ අම්මා එතනදී තියෙනවනේ එහෙනම් අර අපි උපකල්පනයක් කළා විකුණුම් මිශ්‍රණය නොවෙනස්ව පවතිනවා කියලා. ඒක තියෙනවනේ. සමච්ඡේදන ලක්ෂයේදී 3ට 1 කියන එක තිබුණා. දැන් රුපියල් 20000ක ලාභ උපයන උඩක් තිබුණා. එහෙම තිබ්බේ නැත්තම් මේක හදන්න බෑනේ පුතා ඇත්තටම. නේද? විකුණුම් මිශ්‍රණය නොවෙනස්ව පවතින බවට අපි උපකල්පනයක් කළා. right. දැන් මට හිතෙනවා තව ප්‍රශ්නයක් දෙනවා. දැන් ප්‍රශ්න මේ වෙනකොට ප්‍රශ්න හදලා තියෙනවා 7යිනේ 7යි 8 වෙනි ප්‍රශ්නෙට යනවා එහෙනම් පුතා අපි යනවා 8 වෙනි ප්‍රශ්නෙට දැන් right ලියා ගන්න 8 වෙනි ප්‍රශ්නේ right ලියා ගන්න 8 වෙනි ප්‍රශ්නේ right 8 වෙනි ප්‍රශ්නේ ලියා ගන්න පුතා මෙහෙම රුපියල් 20000ක ලාභයක් උපයන විට රුපියල් 20000ක ලාභයක් උපයන විට එක් භාණ්ඩෙන් විකිණිය යුතු විකුණුම් වටිනාකම ගණනය කරන්න. රුපියල් 20000ක ලාභයක් උපයන විට එක් භාණ්ඩෙන් විකිණිය යුතු විකුණුම් වටිනාකම ගණනය කරන්න. මේකත් අර ඉස්සෙල්ලා වගේම පුළුවන් පුතානේ. දැන් භාණ්ඩේ A B නේ. දැන් රුපියල් 20000ක ලාභයේදී එක් භාණ්ඩයේ විකුණුම් ඒකක අපි ගාව තියෙනවනේ විකුණුම් ඒකක නේ තිබ්බනේ විකුණුම් ඒකක මේ තියෙන බලන්නකෝ විකුණුම් ඒකක තිබ්බා 2250යි 750යි මේක තියෙනවනේ විකුණුම් ඒකක ගණන තියෙනවනේ පුතා විකුණුම් ඒකක ගණන තියෙනවා 2250යි මේකෙන් 750යි. ඉතින් එහෙනම් විකුණු වටිනාකම හොයන්න බැරිද? එහෙනම් විකුණු වටිනාකම ඔය අහපු ප්‍රශ්නට උත්තර දෙන්න බැරිද? පුළුවන් නේ පුතා මේ. ඒකක දන්නවා 2250යි. ඒ භාණ්ඩේ විකුණු මිල 50යි. මේක 50ෙන් වැඩි කරන්න. මේකේ 750 ඒකක විකුණු මිල 100යි 100ෙන් වැඩි කරන්න. මෙතන එනවා 75000යි. මෙතන එනවා 112500යි සුළු කරාම. වැඩි කරාම එනවා. බලන්නකො පුතා ලස්සනට එනවනේ 187500. හරිනේ. රුපියල් 20000ක ලාභයක් උපයනවා නම් විකුණන්න ඕනේ විකුණුම් වටිනාකම කීයද? 187500. ඒක බෙදිලා යන්නේ ඊට බීට මේ විදියට. තව මොනවද ඉතින්නේ? right. දැන් අපි දන්නේම නැතුව බහු නිෂ්පාදන ලාභ පරිමා විග්‍රහයේ සෑහෙන දුරටම ආවා. අන්තිම වෙනකම්ම ආව ලස්සනට. දැනෙන්නේ නැතුවම ආව ඉස්සරහට නේද? right. අපි එහෙනම් ලියා ගන්න අපද තව එකක්. තව ප්‍රශ්නයක්. දැන් ප්‍රශ්න 8යි. 9 වෙනි ප්‍රශ්නේ. දැන් සෑහෙන දුරක් අපි ඇවිල්ලා තියෙන්නේ. ලියා ගන්න 9 වෙනි ප්‍රශ්නේ. සුරක්ෂිත ආන්තිකය විකුණුම් ඒකක හා වටිනාකම් වලින් ගණනය කරන්න. අන්න margin of safety multi product break even analysis එකේ අපි දැන් ගණනය කරන්න යනවා සුරක්ෂිත ආන්තිකය නේද? සුරක්ෂිත ආන්තිකය නේද? ඔය ඉංග්‍රීසි වචන
ඉගෙන ගන්න ඕනේ මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා මේ අතෑරලා දාන්නේ නැහැ ඉංග්‍රීසි භාෂාව. නේද? අපි දැන් එහෙම හිතනවා නේද? එහෙම බෑ. ඉංග්‍රීසි වචනක් දැන් ඉගෙන ගත්තා පාඩු වෙන්නේ නැහැ. මොකද්ද මං ඇහුවේ? සුරක්ෂිතාන්තිකය. සුරක්ෂිතාන්තිකය ගණනය කරන්න කියලා. right. සුරක්ෂිතාන්තිකය. ඉතින් අපි පොඩි කාලේ ඉගෙන ගත්ත සුරක්ෂිතාන්තික කියන්නේ පොඩි කාලේ නෙමෙයි මේ පාඩමේ මුල ඉගෙන ගත්ත සුරක්ෂිතාන්තිකය මොකද්ද? වර්තමාන විකුණුම් මේකක වලින් අඩු කරන සමච්ඡේදන විකුණුම් මේකක නේ. හරි. සුරක්ෂිතාන්තික. අපි මේ භාණ්ඩය AB අයවැයගත විකුණුම් මේකක කීයද? අය මුලට යනවා. දැන් පිටු 6ක් 7ක් ගිහිල්ලා තිනවා. නේ? අය මුලට ගිහිල්ලා බලන්න අයවැයගත විකුණුම් මේකේ එක එක පුතා බලන්න මම නම් පෙන්නන්න ටක් ගලවට. අයවැයගත විකුණුම් මේක අයවැයගත විකුණුම් මේකක නේ? A වල 2400යි. නේ? A වල 2400යි B වල 800යි. ඔන්න අයවැයගත විකුණුම් මේකක. 2400යි 800යි. අයවැයගත විකුණුම් මේකක. නේද? අයවැයගත විකුණුම් මේකක. BP එකක break even point එකේදී එකක කීයද? break even point එකේදී එකක අපි ගණනය කළානේ. break even point එකක BP එකක right break even point එකේදී එකක අපිට ආවා break even එකක මේ තියෙන පුතා break even එකේදී එකක ආවේ 1500 500 නේ සමච්ඡේද ලක්ෂ්‍ය විකුණිත එක 1500 500 ආවේ නේද වාගාව තියෙනවා මම මේ නිකන් පෙන්නන්නේ ආයෙත් right මම නිකන් වාට පෙන්නුවේ right වාගාව තියෙනවා ඒක නේද මේකෙන් 1500යි break even එකේදී මේකෙන් 500යි ඔයා හදාගෙන තියෙන්නේ එහෙනම් සුරක්ෂිතාන්තික ඒකක වලින් කීයද සුරක්ෂිතාන්තික ඒකක ඊට පස්සේ සුරක්ෂිතාන්තික රුපියල් සුරක්ෂිතාන්තික රුපියල් සුරක්ෂිතාන්තික ඒකක පුතා එහෙනම් 2400 අයවැයගත විකුණුම මේකක එච්චරක් විකුණනවා අපි break even වෙන 1500 එහෙනම් සුරක්ෂිතාන්තිකේ 900යි අයවැයගත විකුණුම මේකක ඍණ BP එකක සුරක්ෂිතාන්තික කියලා කියන්නේ අයවැයගත විකුණුම මේකක නැත්නම් වර්තමාන විකුණුම මේකක ඍණ BP එකක එහෙමනේ 800න් 500ක් ගියම 300යි සුරක්ෂිතාන්තික රුපියල් වලිනුත් හොයන්න පුළුවන් නේ සුරක්ෂිතාන්තික ඒකක වලින් දන්නවා ඒක වැඩි කරන විකුණුම් මිලෙන් ඒක වැඩි කරන විකුණුම් මිල කීයද ඒ වල විකුණුම් මිල 50යි නමවරප්ප 45යි 45000යි B වල සුරක්ෂිතාන්තික ඒකක 300යි විකුණුම් මිල 100යි 30000යි તો සුරක්ෂිතාන්තික 75000යි සුරක්ෂිතාන්තික 75000යි සුරක්ෂිතාන්තික 75000යි සුරක්ෂිතාන්තික රුපියල් 75000යි ඒකක වලින් නම් දෙක එකතු කරලා 1200 කියන්නේ එහෙම එපා මොකද AB කියන්නේ පොළුයි ඇපළුයි නම් සමාන නැහැ A වලින් 900යි B වලින් 300යි රුපියල් නම් කමන්නේ එකතු කරලා කීයද සුරක්ෂිතාන්තිකයේ රුපියල් 75000යි මුළු සුරක්ෂිතාන්තික රුපියල් වලින් නම් 75000යි ඒකක වලින් නම් A වලින් 900යි B වලින් 300යි හරිනේද දැන් පුතා මාර ගොඩක් කරානේ අපි නේ දන්නේම නැතුව අපි බහු නිෂ්පාදන ලාභ පරිමා විග්‍රහයට අදාළව අපි සියලුම සමීකරණ කතා කරලා ඉවරයි. දැන් මේ ටික හොඳට ගත්තා නම් බහු නිෂ්පාදන ලාභ සමච්ඡේදන විග්‍රහය හරිම ලේසි වැඩක් පුතා. හරිම ලේසි. නේද? විභාගෙදී අපි මේ කතා කරන කොටසට අදාළව නේද? අපි මේ කොටසට අදාළව එන ප්‍රශ්නෙට බය නැතුව උත්තරයක් දෙන්න පුළුවන් මේ ගාන හරියට හදාගත්තා නම්. නේද? මේක නැවත බලන්න කොච්චර ලේසියද කියලා බලන්න. නේද? කොච්චර ලේසියද කියලා බලන්න නැවත. මම මෙතනින් අතර වෙන්නේ නැහැ. නේ?
මං කැමති නෑ මෙතනින් නතර වෙන්න. මම මෙතනින් නතර වෙන්නේ නැතුව මේක තව ඉස්සරහට ගෙනියනවා. right? ලියා ගන්න මාතෘකාවක්. බහුනිෂ්පාදන ලාභ පරිමා සටහන කියලා. බහුනිෂ්පාදන ලාභ පරිමා සටහන කියලා. බහුනිෂ්පාදන ලාභ පරිමා සටහන. right? බහුනිෂ්පාදන ලාභ පරිමා සටහන. right? ලියාගත්ත මාතෘකාව. බහුනිෂ්පාදන ලාභ පරිමා සටහන. දැන් ආයතනයේ භාණ්ඩ එකකට වඩා නිෂ්පාදනය කරනවා නම් කොහොමද අපි ලාභ පරිමා සටහනක් නිර්මාණය කරන්නේ? නේද? දැන් අපි තනි භාණ්ඩයක ලාභ පරිමා සටහන ඇඳ මතකයි. අපි කලින් වීඩියෝ එකේ ඒක සාකච්ඡා කරලා තියෙනවා. කලින් අවස්ථාවේදී ඒක සාකච්ඡා කළා. බහු නිෂ්පාදන ලාභ පරිමා සටහන. කලින් ඉගෙන ගත්තා ඒක. දැන් අපි කතා කරන්නේ බහු නිෂ්පාදන ලාභ පරිමා සටහන. තනි භාණ්ඩයක නම් අපි දන්නවා. අඳින්න දැන් අපි ආයතනයේ භාණ්ඩ කිහිපයක් විකුණන වෙලාවේදී කොහොමද මේක අඳින්නේ? right. ලියා ගන්න මෙහෙම. ලියන්න. බහු නිෂ්පාදන ලාභ පරිමා සටහනක් නිර්මාණයේදී බහු නිෂ්පාදන ලාභ පරිමා සටහනක් නිර්මාණයේදී බහු නිෂ්පාදන ලාභ පරිමා සටහනක් නිර්මාණයේදී පහත පියවර අනුගමනය කළ යුතුය. පහත පියවර අනුගමනය කළ යුතුය. පළවෙනි එක පියවර ටික ලියාගමු. දැන් ලස්සනට තියෙන පොතේ දැන් බොහොම ලස්සනට පොතේ පිළිවෙලට තියෙනවා. බහු නිෂ්පාදන ලාභ පරිමා සටහන නිර්මාණය පහත පියවර අනුගමනය කළ යුතුය. පළවෙනි පියවර ලියන්න පුතා. 1 එක් භාණ්ඩයේ ලාභ පරිමා අනුපාතය ගණනය කරන්න. එක් භාණ්ඩයේ ලාභ පරිමා අනුපාතය ගණනය කරන්න. දැන් මේක එක් භාණ්ඩයේ ලාභ පරිමා අනුපාතය ගණනය කරන්න. එහෙම ගණනය කරමු. උදාහරණෙත් එක්කම හදමු. එක් භාණ්ඩයේ ලාභ පරිමා අනුපාතය ගණනය කරන්න. දැන් මේ මගේ ගාන නම් භාණ්ඩ දෙකයිනේ. මම මේ ගානටම අදාළව මේක ඇඳලා ඉවර කරනවා. AB භාණ්ඩ AB. ලාභ පරිමා අනුපාතය AB. ඒවල ලාභ පරිමා අනුපාතය අපි හෙව්වා කලින් හෙව්වා පුතා. නේ? ඒවල කලින් හෙව්වා මේ පටන් ගන්නකොටම දුන්නේ මේ ප්‍රශ්නේ. ඒ පළවෙනි පියවර දුන්නා එක් භාණ්ඩයේ ලාභ පරිමා අනුපාතය ගණනය කරන්න කියලා උදාහරණ කියලාම දාගමු. උදාහරණ අංක 1 ඇසුරෙන්. ඒවල පුතා දායකයේ 20යි විකුණුම් මිල 50යි. දායකයේ 20යි විකුණුම් මිල 50යි. 100ට 140යි. B වල 20යි දායකයේ විකුණුම් මිල 100යි. ප්‍රතිශතයක් විදිහට 120යි. ලාභ පරිමාණ වල 120යි. හරි. පළවෙනි පියවර තමයි ඒක පුතා. එක් භාණ්ඩයේ ලාභ පරිමාණ අනුපාතය ගණනය කරන්න කියලා දාන්න. 2 දෙවෙනි පියවර පහත පියවර අනුගමනය කරන්න කියලා ලියාගත්ත පළවෙනි පියවර තමයි එක් භාණ්ඩයේ ලාභ පරිමාණ අනුපාතය ගණනය කරන්න. උදාහරණෙත් හැදුවා. 2 භාණ්ඩවල ලාභ පරිමාණ අනුපාතය භාණ්ඩවල ලාභ පරිමාණ අනුපාතය වැඩි භාණ්ඩයේ සිට වැඩි භාණ්ඩයේ සිට
වැඩි භාණ්ඩයේ සිට අඩු භාණ්ඩයේ දක්වා 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 භාණ්ඩ පෙළ ගස්වමින් භාණ්ඩ පෙළ ගස්වමින් භාණ්ඩ පෙළ ගස්වමින් පහත සංඛ්‍යා වගුව සම්පූර්ණ කරන්න. දැන් මේකේ නම් මේ පොඩි වැඩක් තියෙනවා මේ භාණ්ඩ දෙකේ ලාභ පරිමාණුපාතේ වැඩි එකයි අඩු එකයි මේ භාණ්ඩවල AB කියන එකයි පිළිවෙල සමානයි. නැත්නම් මේ AB කියලා ගන්න නැහැ. පෙළ ගස්සන්නේ මොකක් අනුවද? ලාභ පරිමාණුපාතේ වැඩි එකකින් ඉඳලා අඩු එකකට. දැන් මේකේ නම් A වල 140 B වල 20යි. ඉතින් ඒ පිළිවෙලමයි එන්නේ. සංඛ්‍යා වගුව මෙහෙමයි ගන්න පුතා. භාණ්ඩය මුළු විකුණුම් සමුච්චිත විකුණුම් මුළු සහභාගය සමුච්චිත සහභාගය මුළු ස්ථාවර පිරිවැය ලාභය. right මුලින්ම දානවා මේ දැන් මම මේක පළවෙනි පොයින්ට් එක තමයි එකම භාණ්ඩයක්වත් නැති වෙලාවේ. එකම භාණ්ඩයක්වත් නැත්තම් මුළු විකුණුම් නැහැ, සමුච්චිත විකුණුම් නැහැ, මුළු සහභාගයක් නැහැ, සමුච්චිත සහභාගයක් නැහැ පුතා. හැබැයි ස්ථාවර පිරිවැය තියෙනවා 40000 තියෙනවනේ. එකම භාණ්ඩයක්වත් විකිනතත් ඒකනේ ස්ථාවර පිරිවැය කිව්වේ 40000යි. ඒක තියෙනවා. ඒ කියන්නේ ලාභයක් හෝ අලාභයක්. දැන් කිසිම විකුණුම් ආදායමක් නැහැ කියන්නේ අලාභයි 40000ක්. එකම භාණ්ඩයක්වත් වික්කේ නැත්නම් අලාභය කීයද? 40000යි. right. ඊට පස්සේ අපි පෙළ ගස්සනවා ලාභ පරිමාණුපාතයේ පිළිවෙලට. AB කියලා නෙමෙයි පෙළ ගස්සන්නේ ලාභ පරිමාණුපාතයේ පිළිවෙලට. ලාභ පරිමාණුපාතයේ වැඩිම තියෙන කාටද? Aට. ඒකින්ද ඉස්සලා A තමයි එන්නේ පුතා. A එනවා. ඒකින්ද තමයි A එන්නේ. හරි. A වල මුළු විකුණුම් කීයද? මේ බලන්න. A වල මුළු විකුණුම් කීයද? A වල මුළු විකුණුම් 120000යි. A වල මුළු විකුණුම් කීයද? 120000යි. සමුච්චිත විකුණුම් කියන්නේ දැන් A විතරනේ විකුණන්නේ කලින් එකක්වත් නැහැ. එහෙනම් සමුච්චිත විකුණුමුත් 120000යි කියලා දාගන්නවා. මුළු සහභාගය A වල මුළු සහභාගය කීයද? A වල මුළු සහභාගය කීයද මේ? 48000. කල්පනාවෙන් කරන්න. A වල 48000. සමුච්චිත සහභාගය කියන්නේ දැනට කීයක් හරි තිබ්බනම් ඒකට මේක එකතු වෙලා. එහෙමත් නැහැ 48000යි. ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ පුතා කොහොමත් 40000යිනේ. හරි. දැන් ලාභය හොයන්නේ ඒ විතරක් වික්කොත් මුළු සහභාගය 48000යි. ස්ථාවර පිරිවැය 40000යි. ඒ කියන්නේ රුපියල් 8000ක් ලාභයක් තියෙනවා. ඒ විතරක් වික්කොත්. ඊට පස්සේ ලාභ පරිමාණුපාතයේ පිළිවෙලට ඊළඟට පෙළ ගස්සනවා කවුද? B. B පෙළ ගස්සනවා. right. B ගේ මුළු විකුණුම් කීයද? මේ B ගේ මුළු විකුණුම පුතා 80000යි. B ගේ මුළු විකුණුම 80000යි. B ගේ මුළු විකුණුම 80000යි. සමුච්චිත විකුණුම් දැනට 120000ක් තිබ්බා මේ 80000ත් එකතු වුනහම දැන් මෙතන සමුච්චිත විකුණුම් කියලා එනවා කීයද පුතා? 200,000ක්. සමුච්චිත විකුණුම් කියලා එනවා 200,000ක්. මුළු සහභාගය B ගේ මුළු සහභාගය කීයද පුතා? මේ 16000යි.
B ගේ මුළු සහභාගී 16000යි. B ගේ මුළු සහභාගී 16000යි. දැන් සමුච්චිත සහභාගී 48000යි 16000යි 64000යි. සමුච්චිත සහභාගී. ස්ථාවර විරය වෙනස් වෙන්නේ නැහැ නේ පුතා 40000මනේ. දැන් සමුච්චිත සහභාගී කීයද භාණ්ඩ දෙකම හදද්දී 64000යි. 64000යි. නේද? 64000යි. ඒකෙන් අඩු ගන්න ස්ථාවර පිරිවැය 40000යි. ලාභෙනෝ කීයද? 24000ක්. right? දැන් ලාභي 24000යි. දැන් ලස්සනට ඔන්න බලන්න භාණ්ඩය. නේද? මේ විදිහට පෙළ ගස්ස ගත්තා. මේ සංඛ්‍යාවක් හදාගත්ත එක මහ දෙයක් තිබ්බේ නැහැ නේ. නේ? ආය පාරක් බලන්න. මුළු විකුණුම් B ට යනකොට 80000ක් ආව. සමුච්චිත විකුණුම් කියලා කිව්වේ මේ 1,80,000 කට ලක්ෂ 2යි නේ. මුළු සහභාගී 48000ක් තිබ්බා. B වලින් 16000ක් ආවම සමුච්චිත සහභාගී 64000ක් වුණා. ඉතින් ඒකෙන් පුතා ස්ථාවර පිරිය වෙනස් වුන්නේ නැහැ නේ 40000යි. ඒතකොට භාණ්ඩ දෙකම විකුණද්දී මුළු සහභාගී 64000යි නැත්නම් සමුච්චිත සහභාගී 64000යි ස්ථාවර පිරිය 40000යි කියන ලාභය කියන්නේ 24000යි. දැන් හරි පැහැදිලි. අපි මෙන්න මේ සම්බන්ධතාවයේ සමුච්චිත විකුණුම් අපි x අක්ෂයෙන් ගන්නවා. සමුච්චිත විකුණුම් x අක්ෂයෙන් ගන්නවා. ලාභය y අක්ෂයෙන් ගන්නවා. හරි. තුන්වෙනි පියවර කියලා ලියා ගන්න. දැන් පියවර අංක 1 2 3 තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර ලියා ගන්න මෙහෙම. තුන්වෙනි පියවරේ මෙහෙම ලියා ගන්න. දැන් හරි පිළිවෙලයි ලස්සනට අපි වැඩේ කරගෙන යනවා නේ. ප්‍රස්තාරෙත් ඇඳහම මුළු පාඩමම ඉවරයි මේ මාර ලස්සනට. ආයේ ඉතින් ඕනම ගානක් වාට හදන්න පුළුවන් වෙන්න ඕනේ ඊට පස්සේ. අපි තව අභ්‍යාස කීපයකුත් හදනවා. විභාග ප්‍රශ්නත් හදනවා. නේද? රයිට්. ලියන්න තුන්වෙනි පියවර. ඉහත සමුච්චිත විකුණුම් x අක්ෂයෙන්ද ඉහත සමුච්චිත විකුණුම් x අක්ෂයෙන්ද සමුච්චිත ලාභය නැත්නම් ලාභය y අක්ෂයෙන්ද නිරූපණය වන පරිදි බහු නිෂ්පාදන ලාභ පරිමා සටහන පහත පරිදි නිර්මාණය කරන්න. right. දැන් අපිට පේනවා සමුච්චිත විකුණුම් අපි x අක්ෂයෙන් පෙන්නනවා. ලාභේ y අක්ෂයෙන් පෙන්නනවා. එහෙනම් බලමු x සහ y අක්ෂවල ඛණ්ඩාංක කොහොමද යන්නේ කියන එක. අපිට පේනවා x අක්ෂය උපරිමයට යනවා ලක්ෂ 2ක්. අවමේ බිඳුවයි. බිඳුවේ ඉඳලා ලක්ෂ 2කට. එහෙනම් x පැත්තේ ධන විතරයි තියෙන්නේ. y අක්ෂයේ ඍණ 40000ක් තියෙනවා. ධන 24000ක් තියෙනවා. right. එහෙමනම් අපි y අක්ෂය ධන සහ ඍණ දෙපැත්තටම තියෙන්න වෙනවා. අපි අඳිනවා ප්‍රස්ථාර සටහනේ මේ විදිහට මෙන්න y අක්ෂය ධනක් තියෙනවා ඍණක් තියෙනවා මෙන්න x අක්ෂය. දැන් කරුණා කරලා ප්‍රස්ථාර කොලයක් හරිනම් ප්‍රස්ථාර කොලයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් කොටු රූල් පොතක් තියෙන්නේ අනිවාර්යයෙන්. මම කිව්වා පළවෙනි දවසේ අනිවාර්යයෙන්ම කොටු රූල් පොතක් තියෙන්න ඕනේ කියලා. right. මේවා හාප් ෂීට් වල නිකන් කොලවල ලියනවා නම් ඒ වැඩේ නවත්තන්න පුතා. අපරාධ මේ සල්ලි ගෙවන්නේ ඔක්කොම වැඩේ තේරුමක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ පාඨමාලාව පිළිවෙලට කරන් යන්න. නේද?
දැන් කොටු රූල් පොතක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රස්ථාර කොලයක් තියෙන්න ඕනේ පුතා. මොකද අපිට ලස්සනට අඳින්න බෑ නැත්තම් නේද? ලස්සනට අඳින්න බෑ නැත්තම්. right? එතකොට මෙන්න මේ පැත්තෙන් අපි පෙන්නනවා සමුච්චිත විකුණුම්. සමුච්චිත විකුණුම් නැත්තම් මුළු විකුණුම් කියලා දැම්මත් කමන්නේ නැහැ. මේ පැත්තේ පෙන්වන්නේ පුතා ලාභය හෝ අලාභය. ලාභය හෝ අලාභය. රුපියල්. සමුච්චිත විකුණුම් රුපියල්. එතන මෙතන බිඳුවයි අපි දැක්ක අලාභය ඕනේ 40000 දක්වා. පරිමාණයට මම පුළුවන් තරම් try කරනවා අඳින්න 20000යි 40000යි. මෙතන 20000යි 40000යි. right. සමුච්චිත විකුණුම් ලක්ෂ 2ක් දක්වා ඕනේ. 20යි 40යි 60යි 80යි 80යි 100යි 120යි 140යි 160යි 180යි 200යි. ලක්ෂ 2යි 80000 මෙතන ලක්ෂයයි. right. හරි. 20000යි 40000යි 60000යි 80000යි ලක්ෂයයි 120000යි 140000යි 160000යි 180000යි ලක්ෂ 2යි. right. දහස් වලින් ඕන ලකුණු කරගන්නත් තිබ්බා. කමන්නේ. අපි එහෙමම කරමුකෝ. එතකොට ටිකක් ඔයාට මේ රුපියල් දහස් වලින් දාමු. එතකොට අර බින්දු ගාන අඩු වෙනවා නිකන් මේ දහස් වලින් පෙන්වන ප්‍රස්ථාරේ පෙන්නද්දි 20යි 40යි 60යි 80යි 100යි 120යි 140යි 160යි 180යි 200යි. right. දහස් වලින් මේ පැත්ත රුපියල් වලින් කමන්නේ ඒක ගැටලුවක් නැහැ. මේ පැත්ත රුපියල් වලින් අර රුපියල් 1000. ඒක ප්‍රශ්නයක් නෑ. right. ඔන්න පළවෙනි පොයින්ට් එක පුතා ලකුණු කරන හැටි මේ බලා ගන්න. පළවෙනි පොයින්ට් එක ලකුණු කරන හැටි ප්‍රස්ථාරේ. මේ පළවෙනි පොයින්ට් එක මේ එක සමුච්චිත විකුණුම් කීයද 0යි. ලාභය 40000ක් ඍණ. අලාභයක් 40000ක්. එතකොට සමුච්චිත විකුණුම් 0යි. සමුච්චිත විකුණුම් 0යි කියන්නේ මේ සමුච්චිත විකුණුම් 0යි අලාභය 40000. එහෙනම් මෙන්න මෙතන තමයි පළවෙනි පොයින්ට් එක. right. ඒතර පළවෙනි පොයින්ට් එක ලකුණු කරන්න. right. පළවෙනි පොයින්ට් එක මෙතන 40000යි සමුච්චිත විකුණුම් 0යි. දෙවෙනි පොයින්ට් එක බලන්න. දෙවෙනි පොයින්ට් එක බලන්න ගිහිල්ලා පුතා මේ දෙවෙනි පොයින්ට් එක සමුච්චිත විකුණුම් 120000යි ලාභය 8000යි. 120000යි සමුච්චිත විකුණුම් ලාභය 8000යි. සමුච්චිත විකුණුම් 120000යි ලාභය 8000යි. මෙතනින් උඩට 8000. මෙතන 10000නේ භාගය කියන්නේ. මේ හරිය වගේ තමයි 8000 තියෙන්නේ. 8000යි. සමුච්චිත 120000යි. හරි. ඔන්න ඔතන. මෙතන තමයි එහෙනම් මේ පොයින්ට් එක. right. හරි. දැන් අඩි රූල අරගෙන වෙන මොකුත් බෑ. ATM කාඩ් අනම්මනම් ඒ කතන්දර බෑ. හරි. එහෙම බෑ පුතා. අනිවාර්යෙන් මේක හොඳට කරන්න ඕනේ. අඩි රූල අරගෙන දැන් මේ දෙක යා කරන්න. මෙන්න මේ පොයින්ට් දෙක. අට ඉදින් චුටි අදවීම වෙනවා. දාගන්න. හරි. ඒක යා කළා. right. ඊළඟට ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක බලන්නකෝ. ඊළඟ පොයින්ට් එක තමයි තුන්වෙනි පොයින්ට් එක මේ. මෙතන. සමුච්චිත විකුණුම් ලක්ෂ 2යි ලාභය 24000යි. ලාභය 24000යි. සමුච්චිත ලක්ෂ 2යි ලාභය 24000. 24000 කියන්නේ මෙතන 20යි මේ හරිය විතර. 24000. 24000 කියලා යන ලක්ෂ 2.
24,000 කෙලින් යනවා. ලක්ෂ දෙක. පොතේ ගිහිල්ලා කන්ට්‍රෝල් පොතේ ලකුණු කරගන්න හරියටම. හරි. ලකුණු කරා. ලකුණු කරලා දැන් පුතා ඉරක් අඳින්න. ඒ දෙක යාකලා ඉරක් අඳින්න. ඔයාලට පේනවා කෙලින් තිබ්බේ නෑ ඒක. කෙලින් තිබ්බේ නෑ කියන්නේ මේ අඳින ඉර කෙලින් තියෙන්නේ. දැන් මෙතනින් බිඳිලා ගියේනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම බිඳිලා ගියේ. ඔන්න ඔහොම ගිහිල්ලා ඔහොම ගියේ බිඳිලා. නේ? ලස්සනට ඉරක් ඇඳ නම් එහෙම තියෙනවා. හරි? ඔය තමයි බහු නිෂ්පාදන ලාභ පරිමාණ සටහන. right. මම මේකට නමක් දානවා බහු නිෂ්පාදන ලාභ පරිමාණ සටහන. right. දැන් තමයි පුතා වැඩේ තියෙන්නේ ඊගාවට. දැන් මොකද කරන්නේ? දැන් ඔයා අඩි රූල අරගෙන මෙන්න මේ කොනයි මේ කොනට අඩි රූල තියලා මේ කොනට අඩි රූල තියන්න. තියලා ඔයා කඩ ඉරක් ඇඳගෙන යන්න. මෙහෙම මෙහෙම. කඩ ඉරක් ඈ. තිත් තියාගෙන යන්නකො. අඩි රූලෙන් ඇඳගෙන යන්න කඩ ඉරක්. ඔයාට පේනවා මෙන්න මේ එක තැනකදී මේක කැපෙනවා. මේ කඩ ඉර ඡේදනය වෙනවා මේ x අක්ෂයෙන්. එතන හරියටම ඇති බලන්න පුතා 1,25,000. එතන ඔයා හරියට ලස්සන මේක පරිමාවට ලස්සනට ඇඳනනම් ඔතන තියෙන 1,25,000. ඕකෙදි කැපෙන්නේ. අපි ඔතනට කියනවා පුතා break even point එක කියලා. හරියටම ඇඳනනම් 1,25,000න් තමයි කඩ ඉර යන්න ඕනේ. හරිනේ break even point එක 1,25,000යි. සමච්ඡේදන ලක්ෂ්‍යද විකුණු වටිනාකම කීයද මේ ගානේ? 1,25,000යි. එහෙනම් 1,25,000න් තමයි මේක ටච් වෙන්නේ පුතා. 1,25,000න් ටච් වෙන්න ඕනේ. හරිනේ? right. මරුනේ දැන්. දැන් නම් මරු ඈ. right. දැන් ඔන්න එකක් කඩ ඉරක් තියෙනවා අනිත් එක බිඳුණු රේඛාවක් තියෙනවා. මෙන්න මේකට කියන පුතා මේක නම් කරන්න ලාභ මාර්ගය කියලා. ලාභ මාර්ගය. මේක ලාභ මාර්ගය කියලා කියනවා. ලාභ මාර්ගය. මේකට කියනවා ලාභ රේඛාව කියලා. මේ කඩ ඉරට කියනවා ලාභ රේඛාව කියලා. දැන් කල්පනා කරනවා විභාගෙට ඕක දෙක මතක තියාගන්න කොහොමද? පැටලෙයිද කියලා. හරිම සරලයි පුතා. දැන් මේ නැමිලා ගියේ බිඳිලා ගියේ රේඛාව. ඒක මාර්ගය, ලාභ මාර්ගය. මේ සරල රේඛාවක් තිබුණේ කෙලින්ම කඩ ඉර වලින් අපි යන්නේ ඒක ලාභ රේඛාව. මතක තියාගන්නේ කොහොමද? මාර්ගයක් පුතා ඇද වෙන්න පුළුවන්. රේඛාව කියන්නේ කෙලින් තියෙන එකටනේ. එහෙනම් ඇද වෙලා ගියපේක මාර්ගය, කෙලින් තිබ්බ එක රේඛාව. එහෙනම් ලාභ මාර්ගය සහ ලාභ රේඛාව. එහෙනම් ඔන්න අපි break even point එක ලකුණු කරා. එතකොට break even point 1,25,000යි. මේ තියෙන පුතා සුරක්ෂිතාන්තිකයේ රුපියල්. මේ අතර වෙනස 1,25,000යි ලක්ෂ 2 අතර සුරක්ෂිතාන්තික රුපියල් 75,000. නේ මෙතන 1,25,000යි ලක්ෂ 2 අතර වෙනස ඒකනේ. සුරක්ෂිතාන්තික රුපියල්. හරි. දැන් ඉතින් බහු නිෂ්පාදන ලාභ පරිමාණ විග්‍රහයේ අපි ඔක්කොම ටික කළා. බහු නිෂ්පාදන ලාභ පරිමාණ සටහන ඇඳලාම තමයි නතර වුනේ. නේ ලාභ මාර්ගය සහ ලාභ රේඛාව ලකුණු කරලා නතර වුනේ. හරි. එහෙනම් හොඳයි. වීඩියෝ එක බලලා group එකට පොඩි කමෙන්ට් එකකුත් දාන්න. නේද? ඔයාලගේ group එකට පොඩි කමෙන්ට් එකකුත් දාන්න කොහොමද බහු නිෂ්පාදන ලාභ පරිමාණ විග්‍රහය කියන එක. හොඳයි අපි තව අභ්‍යාස කිහිපයකින් ඊළඟ වීඩියෝ එකේ මුණ ගැහෙමු. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.